දවසක් සියලු දෙනාටම අද අප කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පරිගණක පරිණාමය හා නූතන පරිගණකය පිළිබඳව. මෙම කොටස සාමාන්‍යයෙන් පෙළ තොරතුරු සංවේදන තාක්ෂණ විෂය හදාරන සිසු දරුවන්ට මෙන්ම උසස් පෙළ තොරතුරු සංවේදන තාක්ෂණය හදාරන සිසු දරුවන්ටද ඉතාමත් වැදගත් කොටසක්. අපි දැන් බලමු පරිගණකයේ ඉතිහාසය පිළිබඳව මුලින්ම කතා කරන්න. පරිගණකයේ ඉතිහාසය පිළිබඳව අපි කතා කරද්දී පරිගණක යන වචනේ නූතන මිනිසාට ඉතාම සමීප වචනයක් බවට පත් වෙලා තියෙනවා. පරිගණක යන්ත්‍රය කියන්නේ නූතන මිනිසාගේ සෑම පැතිකඩක් සඳහාම අත්‍යවශ්‍ය මෙවලම බවට පත් වී හමාර. බලන්න ඔබට අද පරිගණකේ ඉතා හුරු බුහුටි සංගයක වුවද මෙම පරිගණකේ මෙම තත්ත්වයට පත් කරන්නට විද්‍යාඥයින් විශාල පිරිසක් ඉතා දිගු කාලයක සිට තම ජීවිතයේ කාලයේ කොපමණ කැප කරන්න ඇද්ද කියලා. එම නිසා පරිගණකයේ ඉතිහාසය ඉතා ඈත අතීතයට දිව යනවා. අපි චුට්ටක් කල්පනා කරලා බලන්න. ආදීතම මිනිසා දඩයම් යුගයේ සිට ඉන්දියානු යුගයේ දක්වා පියමන් කරන විට ක්‍රමයෙන් නොඑක ආකාරයේ ගණිත කර්ම සිදු කරන්නට යොමු වේ. මුලින්ම තම දෑතේ සහ පාදයේ ඇඟිලි මේ සඳහා යොදා ගනු ලබන අතර එහිදීද යම් යම් සීමාවක් පැවතෙන. එම නිසා ඔවුන් විවිධ උපකරණ නිපදවා ඒ තුලින් තමන්ගේ කාර්යයන් කිරීමට පෙළඹී සිටිනවා. එහි විකාශනය කාලච්ඡේද කීපයක් යටතේ අපට වර්ග කරන්න පුළුවන්. පළමු වන කාලච්ඡේදයේ ලෙස పూర్ව යාන්ත්‍රික යුගය හඳුන්වන්න පුළුවන්. పూర్ව යාන්ත්‍රික යුගය ක්‍රි.ව. 1450ට පෙර අවධි. දෙවෙනි වර්ගීකරණය ලෙස යාන්ත්‍රික යුගය හඳුන්වනවා. යාන්ත්‍රික යුගය ක්‍රි.ව. 1450 සිට ක්‍රි.ව. 1840 දක්වා කාලවකවානුවට අයත් වෙනවා. විද්‍යුත් යාන්ත්‍රික යුගය තුන්වෙනි අවස්ථාව ලෙස අපි සැලකනවා. විද්‍යුත් යාන්ත්‍රික යුගය ක්‍රි.ව. 1840 සිට ක්‍රි.ව. 1940 දක්වා කාලවකවානුවට අයත් වනවා. හතරවෙනි යාන්ත්‍රික යුගය ලෙස අපි හඳුන්වන්නේ විද්‍යුත් යුගය. විද්‍යුත් යුගයේ තමා ක්‍රි.ව. 1940 සිට අද දක්වා කාලවකවානුවට අයත් වනවා. අපි දැන් මුලින්ම කතා කරන්න බලමු పూర్ව යාන්ත්‍රික යුගයේ නිපදවන උපකරණ පිළිබඳ. පූර්ණ යාන්ත්‍රික යුගයේ නිපදවන උපකරණයන් ලෙස අපි හඳුන්වනවා ඇබකසය නැත්නම් ගණක රාමුව. ගණක රාමුව හෙවත් ඇබකසය ගණිත කටයුතු පහසු කර ගැනීමට භාවිතාගත් සරල උපකරණ. බොහෝ දෙනාගේ පිළිගැනීම වන්නේ ඇබකසය අද අප භාවිතා කරන පරිගණකය සඳහා මූලිකම අඩිතාලම දැමූ බව. වසර 5000කට පමණ පෙර සිට ලෝකයේ විවිධ ජාති ගණිත කර්ම සිදු කර ගැනීම සඳහා භාවිතා කළ උපකරණයන් ලෙස ඇබකසය හඳුන්වනවා. චීනය, ජපානය ආදී රටවල මිනිසුන් ගණිත කර්ම සිදු කර ගැනීම සඳහා ඇබකසය භාවිතා
කර ඇති බව අපට දක්නට පුළුවන්. අපි ඊළඟට කතා කිරීමට බලාපොරොත්තු වෙනවා යාන්ත්‍රික යුගය පිළිබඳව, යාන්ත්‍රික යුගයේ නිර්මාණය කරන ලද උපකරණ පිළිබඳව, යාන්ත්‍රික යුගයේ නිර්මාණය කරන ලද ප්‍රථම උපකරණය ලෙස 1917 දී ස්කොට්ලන්ත ජාතික ජෝන් නැපියර් නැමැති ගණිතඥයා විසින් ලඝු ගණක සිද්ධාන්ත ලොවට හෙළි කරන ලද අතර එමගි සංඛ්‍යා ගුණ කිරීමේ ක්‍රියාවලිය ලඝු ගණක භාවිතා කරමින් පහසුවෙන් සිදු කරන ලද ජෝන් නැපියර් විසින් මේ සඳහා ලඝු ගණක අගයන් ඇත්දල තීරුවල සටහන් කරමින් විකල්ප ක්‍රමයක් ලොවට හඳුන්වා දෙන ලද අතර එය ඇත්දලු තීරු හෙවත් නෙපියර් බෝන්ස් ලෙසින් හඳුන්වනු ලබන ජෝන් නැපියර්ගේ මෙම ඇත්දල තීරු සංකල්පය භාවිතා කරමින් 1632 දී එංගලන්තයේදී සර්පණ රූල නිර්මාණය කරන ලද ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා දෙවෙනි උපකරණයක් පිළිබඳව ආකලන යන්ත්‍රය. ආකලන යන්ත්‍රයත් යාන්ත්‍රික යුගයට අයත් උපකරණයක්. ආකලන යන්ත්‍රයට අපි තවත් කියනවා පැස්කලයින්ගේ ගණක යන්ත්‍රය කියලා අපි හඳුන්වනවා. ඉංග්‍රීසියෙන් අපි කියන්නේ ඇඩින් මැෂින් කියලා. 1642 දී ප්‍රංශ ජාතික ගණිතඥයෙකු වූ බ්ලේස් පැස්කල් නැමැති ගණිතඥයා විසින් ගණිත කටයුතු තවදුරටත් පහසුවෙන් සිදු කර ගැනීම සඳහා ආකලන යන්ත්‍රය නිර්මාණය කරන ලද. මෙම යන්ත්‍රය මගින් එකතු කිරීම සහ අඩු කිරීම පහසුවෙන් සිදු කිරීමට හැකි වූ අතර එම නිසා මෙම යන්ත්‍රයට ආකලන යන්ත්‍රය ලෙස වූ පැස්කලයින් යන්ත්‍රය ලෙස හඳුන්වන ලද. ඊළඟ යාන්ත්‍රික යුගයේ උපකරණයන් ලෙස අපි හඳුන්වන්නේ ස්ටෙප් රෙකෝනර් නැමැති උපකරණය. 1674 දී ජර්මන් ජාතික ගණිතඥයෙකු වූ ගොට්ෆ්‍රීඩ් විල්හෙම් විසින් බ්ලේස් පැස්කල්ගේ ආකලන යන්ත්‍රය වැඩි දියුණු කර එකතු කිරීම සහ අඩු කිරීම පමණක් නොව බෙදීම සහ ගුණ කිරීම යන ගණිත කර්ම සඳහාද උපකරණයක් නිර්මාණය කරන ලද අතර එය ස්ටෙප් රෙකෝනර් නමින් හැඳින්වේ. හතරවෙනි උපකරණය ලෙස 1801 දී ජෝසප් ජැක්වාඩ් නැමැති ගණිතඥයා විසින් යාන්ත්‍රික රෙදි වියන යන්ත්‍රය ලොවට හඳුන්වා දෙන ලද. රෙදි වියීමේ කාර්යය පහසු කර ගැනීම සඳහා ජෝසප් ජැක්වාඩ් විසින් රෙදි වියන යන්ත්‍රය නිර්මාණය කරන ලද. මෙහිදී සිදුරු කරන ලද කාඩ්පත් භාවිතයෙන් ඇඳුම්වල විවිධ රටා මැවීමට ඔහු සමත් වී ඇත. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඩිෆරන්ස් එන්ජින් පිළිබඳ. 1822 දී ඉංග්‍රීසි ජාතික චාල්ස් බැබේ මහතා විසින් පළමු යාන්ත්‍රික පරිගණකය සඳහා අවශ්‍ය කරන ආකෘතියක් නිර්මාණය කරන ලද අතර එය ඩිෆරන්ස් එන්ජින් ලෙස නම් කරන ලදී.
මෙය ලෝකයේ ප්‍රථම යාන්ත්‍රික පරිගණක ආකෘතිය ලෙසද හඳුන්වයි. අපි ඊළඟට කතා කරන්නේ පරිගණකවල භාවිතා වූ සිදුරුපත් නැත්නම් පංච් කාඩ් සිස්ටම් එක පිළිබඳ. 1833 දී ජෝසප් ජැක්වාඩ් විසින් නිර්මාණය කළ සිදුරුපත් තාක්ෂණය පරිගණකවල මුල් අවදියේ දත්ත ආදාන ප්‍රතිදාන කටයුතු වලට මූලික අඩිතාලමක්. ඊට පස්සේ අපි කතා කරනවා ඇනලිටිකල් එන්ජින් පිළිබඳව. 1833 දී චාල්ස් බැබේ විසින් නිර්මාණය කරන ලද ඇනලිටිකල් එන්ජින් නම් යන්ත්‍රය සඳහා මූලික අඩිතාලම වෙතුනේ සිදුරුපත් සංකල්පය මගින්. කෙසේ වුවද එම කාලයේ තිබූ තාක්ෂණික දැනුම චාල්ස් බැබේට ඔහු සිතූ ආකාරයෙන්ම ඇනලිටිකල් යන්ත්‍රයන් නිපදවීමට අවස්ථාව උදා කර ගැනීමට නොහැකි විය. නමුත් මෙම යන්ත්‍රයේ සැලසුම් ක්‍රියාකාරීත්වය සලකා බැලීමේදී දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් වන්නේ එහි දත්ත ආදානය, තැන්පත් කිරීම, සකස් කිරීම සහ ප්‍රතිදාන යන කාර්යයන් සිදු කිරීම සඳහා අවශ්‍ය කරන උපාංගයක් අන්තර්ගතව පැවතීමයි. පසුකාලීනව නිර්මාණය කරන ලද පරිගණක තුළ මෙම අංග සියල්ල අඩංගු වී. අද අප භාවිතා කරන පරිගණකවල මෙම අංග එසේම අඩංගු ඇති අතර තාක්ෂණික හැකියාවන්ද දියුණු කර ඇත. ඒ අනුව පරිගණකයේ පියා ලෙස චාල්ස් බැබේ නම් කරන ලද. එමෙන්ම චාල්ස් බැබේගේ මිතුරියක වූ ඇඩා ඔගෙස්ටා ලව්ලේස් ඔහුගේ මෙම යන්ත්‍රය සඳහා අවශ්‍ය කරන වැඩසටහන් සකස් කිරීම සඳහා උනන්දු වේ. මෙය පරිගණක ක්‍රමලේඛන සකස් කිරීම සඳහා දරන ලද ප්‍රථම උත්සාහය ලෙස සැලකන ලද. එබැවින් ඇඩා ඔගෙස්ටා ලව්ලේස් ලෝකයේ ප්‍රථම පරිගණක වැඩසටහන් ශිල්පිනිය ලෙසට හඳුන්වයි. පසුකාලීනව හමුදා කටයුතු සඳහා භාවිතා කරනු ලබන පරිගණක භාෂාවක් වන ඇඩා පරිගණක භාෂාව ඇයට ගෞරව කිරීමක් වශයෙන් නම් කරන ලදී. අපි ඊළඟට කතා කිරීමට බලාපොරොත්තු වන්නේ විද්‍යුත් යාන්ත්‍රික යුගයේ නිපදවන ලද උපකරණ පිළිබඳ. විද්‍යුත් යාන්ත්‍රික යුගයට අයත් වන්නේ ක්‍රිස්තු වර්ෂ 1840 ක්‍රිස්තු වර්ෂ 1940 අතර කාලවකවානුව. මෙහිදී 1890 ඇමරිකානු ජන සංගණනයක් සිදු කළා. මෙය හර්මන් හොට්ලිට් නැමැති විද්‍යාඥයා විසින් සිදු කරන ලද. ජෝසප් ජැක්වාඩ් සිදුරුපත් සංකල්පයේ භාවිතා කරමින් 1890 ජන සංගණනය ඉතාම සාර්ථක අයුරින් සිදු කිරීමට අඩු කාලයකින් ප්‍රතිඵල ලබා දීමට හර්මන් හොට්ලිට්ට හැකියාවක් ලැබුණා. ඊට පස්සේ අපි අවසාන කතාව කරන්න බලාපොරොත්තු වෙනවා 1937 1942 කාලවකවානුවේදී නිර්මාණය කරපු ඇටනසෝව් ABC පරිගණකය පිළිබඳ. ජෝන් වින්සන් ඇටනසෝව් නැමැති විද්‍යාඥයා විසින් මෙය නිර්මාණය කරන ලද. ජෝන් වින්සන් ඇටනසෝව් ක්ලිෆර්ඩ් බේරිගේද සහය ඇතුව පරිගණකයක් අර්ධ වශයෙන් නිර්මාණය කරන ලද. පසුව මෙම පරිගණකය ඇටනසෝව් බේරි කම්පියුටර් නැත්නම් ABC පරිගණක ලෙස හඳුන්වන ලද. කතා කරන්න බලාපොරොත්තු වෙමු හෝවර්ඩ් අයිකර් විසින් නිර්මාණය කරන ලද මාක් 1 පරිගණකය පිළිබඳ. මෙය ප්‍රථම ස්වයංක්‍රීය ගණක යන්ත්‍රය ලෙසද හඳුන්වන ලද. 1944 දී
හෝවර්ඩ් අයිකන් නැමැති ගණිතඥයා විසින් නිර්මාණය කරන ලද මෙම පරිගණකය සඳහා ආදානය සඳහා යතුරු ලේනයක්ද ප්‍රතිදානය සඳහා සිදුරුපත්ද භාවිතා කරන ලැබූ මෙම පරිගණකය ටොන් 5ක් වරින් යුක්ත වන අතර මෙය ඔටෝමැටික් සීක්වන්ස් කොන්ට්‍රෝල් කැල්කුලේටර් නමින්ද හඳුන්වනු ලබයි. මෙය ප්‍රථම ස්වයංක්‍රීය පරිගණක යන්ත්‍රය ලෙසද නම් කරන ලදී. ඊට පස්සේ අපි බලමු 1945 දී ජෝන් වොන් නියුමන්ගේ පරිගණක නිර්මිතිය පිළිබඳ. ජෝන් වොන් නියුමන් නැමැති පරිගණක විද්‍යාඥයා විසින් පරිගණක යන්ත්‍රයේ භෞතික වෙනස්කම් සිදු නොකර එහි තැන්පත් කරනු ලබන වැඩසටහන් ආශ්‍රයෙන් එක් පරිගණකයකින් විවිධ කාර්යයන් ඉටු කරගත හැකි බව ජෝන් වොන් නියුමන් විසින් ලොවට හඳුන්වා දෙන ලද. ඊට පස්සේ අපි බලමු 1946 දී නිර්මාණය කරන ලද ලෝව ප්‍රථම විද්‍යුත් සංඛ්‍යාංක පරිගණකය පිළිබඳ. මෙය ඉලෙක්ට්‍රොනික නියුමරිකල් ඉන්ටග්‍රේටර් ඇන්ඩ් කම්පියුටර් ලෙසින්ද හඳුන්වනු ලබන අතර කෙටි නාමයක් වශයෙන් ENIAC ලෙසද හඳුන්වයි. පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ විද්‍යුත් ඉංජිනේරු අංශය විසින් මෙය නිර්මාණය කරන ලද අතර ලොව ප්‍රථම විද්‍යුත් සංඛ්‍යාංක පරිගණකය වන මෙය නිර්මාණය කිරීම සඳහා රික්තක නල 18000ක් පමණ යොදා ගන්නා ලද අතර තප්පරයක් තුළදී ගණිත කර්ම 5000ක් පමණ ඉටු කිරීමේ හැකියාවකින්ද යුක්ත වී. මෙම පරිගණකය ඉතා විශාල වූ අතර අධික විදුලි බලයක්ද අවශ්‍ය විය. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා 1950 දී යුනිවැක් යන්ත්‍රය පිළිබඳව. යුනිවර්සල් ඔටෝමැටික් කැල්කුලේටර් යුනිවැක් ලෙසද මෙය හඳුන්වයි. හෙමිල්ටන් බ්‍රෑන්ඩ් ආයතනය විසින් යුනිවැක් යන්ත්‍රය නිර්මාණය කරන අතර තප්පරයකට ගණනය කිරීම 10000ක් පමණ සිදු කිරීමේ හැකියාවක් මෙම යන්ත්‍රය සතු වන අතර මෙම යන්ත්‍රය මුලින්ම සැලසුම් කරේ සංගණන පහසුව සඳහා වේ. ඉන්පසු 1957 දී IBM සමාගම විසින් IBM 704 පරිගණකය නිර්මාණය කළ අතර මෙම පරිගණකයෙන් තප්පරයකට ගණනය කිරීම ලක්ෂයක් පමණ ඉටු කර ගැනීමේ හැකියාවක් යුක්ත වී. අපි දැන් කතා කරේ පරිගණකයේ ඉතිහාසය පිළිබඳ. පරිගණකයේ ඉතිහාසය මෙතනින් නිමාවට පත්වන අතර අපි ඊළඟට කතා කිරීමට බලාපොරොත්තු වන්නේ පරිගණක පරම්පරා නැත්නම් කම්පියුටර් ජෙනරේෂන් පිළිබඳ. පරිගණක පරම්පරා ගැන කතා කරද්දී පරිගණක පරම්පරා 4කට අපි වෙන් කරනවා. පළවෙනි පරම්පරාව, දෙවෙනි පරම්පරාව, තුන්වෙනි පරම්පරාව, සිව්වෙනි පරම්පරාව සහ පස්වෙනි පරම්පරාව ලෙස. පළමුවන පරම්පරාවේ පරිගණක පිළිබඳ. ක්‍රිස්තු වර්ෂ 1940ක් ක්‍රිස්තු වර්ෂ 1956ක් කාලවකවානුවට පළමුවන පරම්පරාවේ පරිගණක අයත් වෙනවා. රික්තක නල භාවිතා කර නිර්මාණය කරන ලද මෙම පරිගණක පළමුවන පරම්පරාවේ පරිගණක වලට අයත් වෙනවා. රික්තක නලයක් යනු මුල්ම කාලේ තාක්ෂණික උපකරණ නිපදවීමට යොදා ගන්නා ලද විද්‍යුත් උපකරණයකි. රික්තක නලයක් ප්‍රමාණයෙන් ඉතා විශාල වේ. තවද පළවන පරම්පරාවේ පරිගණක සඳහා දත්ත ආදානය, සැකසුම සහ සුරකීම සහ ප්‍රතිදානය සඳහාද සිදුරුපත් පංච් කාඩ්ද භාවිතා කරන ලද. අපි ඊළඟට බලමු පළමු පරම්පරාවේ පරිගණක වල තියෙන ගති ලක්ෂණ පිළිබඳ. පළමුවන පරම්පරාවේ පරිගණක ප්‍රමාණාත්මකව ඉතා විශාලයි.
එහා මෙහා ගෙන යාමටද නොහැකි අතර අධික ලෙස රත් වීමේ හැකියාවද වැඩි. වැඩි විදුලි පරිභෝජනයක් සිදුවන මෙම පරිගණකවල විශ්වාසනීයත්වයද අඩුවීම එක් ලක්ෂණයකි. තවද වැඩි පිරිවැයක් දැරීමට සිදුවීමද මෙම පරම්පරාවේ පරිගණකවල ලක්ෂණයකි. අපි ඊළඟට බලමු පළවන පරම්පරාවේ පරිගණකවල භාවිතා කරන ලද මෘදුකාංග මොනවද කියලා. පළමුවෙන්ම පළවන පරම්පරාවේ පරිගණක සඳහා භාවිතා කරපු මෘදුකාංගයන් ලෙස යන්ත්‍ර භාෂාව machine language හැඳින්වීමට පුළුවන්. ඊට අමතරව assembly භාෂාවද ආචරණය කරන ලද ක්‍රම ලේඛන සංකල්පය stroke program concept යන සංකල්පද පළවන පරම්පරාවේ මෘදුකාංග සඳහා භාවිතා කරන ලද. අපි බලමු පළවන පරම්පරාවේ පරිගණක සඳහා උදාහරණ. ENIAC පරිගණකය, EDVAC පරිගණකය, EDSAC පරිගණකය, UNIVAC පරිගණකය, IBM 701 පරිගණකය පළවන පරම්පරාවේ පරිගණක වලට උදාහරණ ලෙස හඳුන්වනවා. අපි ඊළඟට කතා කිරීමට බලාපොරොත්තු වන්නේ දෙවන පරම්පරාවේ පරිගණක පිළිබඳ. දෙවන පරම්පරාවේ පරිගණක කිස්තු වර්ෂ 1956 1963 කාලවකවානුවට අයත් වන. ට්‍රාන්සිස්ටරය ලොවට හඳුන්වා දීමත් සමග රික්තක නල යොදා එතෙක් නිර්මාණය කරන පරිගණක ට්‍රාන්සිස්ටර් භාවිතයෙන් නිර්මාණය කිරීමට යොමු වේ. මෙහිදී රික්තක නල වලට වඩා ප්‍රමාණයේ ට්‍රාන්සිස්ටර් කුඩා වූ අතර භාවිතයේදීද වැඩි විදුලියක් වැය නොවේ. එම නිසා මෙම පරම්පරාවේ පරිගණක පළමුවන පරම්පරාවේ පරිගණක සමග සංසන්දනය කිරීමේදී ප්‍රමාණයෙන් ඉතා කුඩා වේ. තවද රත් වීමද අඩු වූ අතර වැයවන විදුලි ප්‍රමාණයද අඩු වේ. පළමුවන පරම්පරාවේ පරිගණක වලට වඩා පිරිවැය අඩු වීමද මෙම පරම්පරාවේ ගති ලක්ෂණයකි. ඊට අමතරව ටේප්ස් පටි භාවිතා කර සහ ද්විතීක ආචරණය සඳහා ෆ්ලොපි ඩිස්ක් වැනි ද්විතීක ආචරණ උපකරණ භාවිතා කර දෙවෙනි පරම්පරාවේ පරිගණකද නිර්මාණය කරන ලද. අපි බලමු දෙවෙනි පරම්පරාවේ පරිගණක වලට භාවිතා කරන ලද මෘදුකාංග මොනවද කියලා. දෙවන පරම්පරාවේ පරිගණක සඳහා උසස් මට්ටමේ ක්‍රම ලේඛන භාවිතා කරන ලද high level programming language. ඊට අමතරව assembly භාෂාවද දෙවන පරම්පරාවේ පරිගණක වලට භාවිතා කරන ලද. අපි බලමු දෙවන පරම්පරාවේ පරිගණක වලට උදාහරණ කිහිපයක්. අපි පළමු උදාහරණයේ ලෙස IBM 7030 පරිගණකය හඳුන්වන්න පුළුවන්. Honeywell 400 පරිගණකයේද CBC 16.04 පරිගණකයේද UNIVAC පරිගණකය සහ LARC පරිගණකය දෙවන පරම්පරාවේ පරිගණක සඳහා උදාහරණ වෙයි. මීට අමතරව CBC 36.2 පරිගණකය, IBM 7094 පරිගණකය සහ IBM 1620 පරිගණකය සහ UNIVAC 1108 පරිගණකයේද දෙවන පරම්පරාවේ පරිගණක සඳහා උදාහරණ ලෙස හඳුන්විය හැකියි.
අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා තුන්වන පරම්පරාවේ පරිගණක පිළිබඳ. ක්‍රිස්තු වර්ෂ 1963ත් ක්‍රිස්තු වර්ෂ 1975ත් කාලවකවානුවේ නිපද වූ පරිගණක තුන්වන පරම්පරාවේ පරිගණක ලෙස හඳුන්වනවා. අනුකල්ප පරිපථ ඉන්ටර්ගේට් සර්කිට් IC නිර්මාණය කිරීමත් සමග ට්‍රාන්සිස්ටර් වෙනුවට අනුකල්ප පරිපථ භාවිතා කර පරිගණක නිපදවීමට යොමු අතර ට්‍රාන්සිස්ටර්, රෙසිස්ටර් සහ කැපැසිටර් අඩංගු පරිපථයක් සහිතව අනුකලිත පරිපථ නිර්මාණය කරන ලද. ට්‍රාන්සිස්ටර් වලට වඩා කාර්යක්ෂම මෙන්ම ප්‍රමාණයෙන්ද කුඩා අනුකල්ප පරිපථ භාවිතා කිරීම යොමු වීමත් සමගම පරිගණකය ප්‍රමාණාත්මකව තවදුරටත් කුඩා වේ. එමෙන්ම ට්‍රාන්සිස්ටර් වලට වඩා අඩු විදුලියක් වැය වන අතර කාර්යක්ෂමතාවයද ඉතා වැඩි වේ. අපි ඊළඟට බලමු තුන්වන පරම්පරාවේ පරිගණක භාවිතා කරන ලද මෘදුකාංග මොනවද කියලා. මෙහෙයුම් පද්ධති බිහිවීම ආරම්භ වූයේ තුන්වන පරම්පරාවේ පරිගණක වලට. වැඩි දියුණු වූ උසස් මට්ටමේ වැඩසටහන් භාවිතා කිරීමේ හැකියාවද කේතනය සඳහා උසස් මට්ටමේ high level පරිගණක භාවිතා කිරීමේ හැකියාවද තුන්වන පරම්පරාවේ පරිගණක වල තිබූ ලක්ෂණයක් වේ. අපි ඊළඟට කතා කරන්න බලමු තුන්වන පරම්පරාවේ පරිගණක සඳහා උදාහරණ කිහිපයක්. IBM 360 පරිගණකය, IBM 370 පරිගණකය, IBM 168 පරිගණකය, TDC 316 පරිගණකය, PDP-8 පරිගණකය, PDP-11 පරිගණකය, CDC 66.2 පරිගණකය තුන්වන පරම්පරාවේ පරිගණක සඳහා උදාහරණ ලෙස හඳුන්වන්න පුළුවන්. අපි ඊළඟට බලමු හතරවන පරම්පරාවේ පරිගණක පිළිබඳව. හතරවන පරම්පරාවේ පරිගණක ලෙස ක්‍රිස්තු වර්ෂ 1975ත් ක්‍රිස්තු වර්ෂ 1989ත් අතර කාලවකවානුවට අයත් පරිගණක අයත් වෙනවා. මුල්ම කාලේ භාවිතා කරන ලද සමෝදානීය නැත්නම් අනුකල්ප පරිපථ IC වලට වඩා අඩු ට්‍රාන්සිස්ටර් ප්‍රමාණයක් ඇතුළත් වූ අතර ඒවායේ තාක්ෂණයද SSI ලෙස හඳුන්වයි. SSI කියලා කියන්නේ small scale integration ලෙස හඳුන්වයි. මෙම පරිපථ තවදුරටත් දියුණු කරමින් එක් පරිපථයක් තුළ වැඩි අනුකල්ප පරිපථ IC ප්‍රමාණයක් ඇතුළත් කරමින් ඊළඟ පරම්පරාවල අනුකල්ප පරිපථ නිර්මාණය කරන ලද අතර ඒවා MSI medium scale integration, LSI large scale integration, VLSI very large scale integration යනුවෙන් හඳුන්වනු ලබයි. එමෙන්ම කාර්යයන් කීපයක් එකවර සිදු කිරීමේ හැකියාව ලැබෙන අයුරින් මෙම අනුකල්ප පරිපථ සමන්විත වූ අතර චිපයක් නිපද වූ අතර මයික්‍රෝ ප්‍රොසෙසර් නමින් එය හඳුන්වයි. තවද මයික්‍රෝ ප්‍රොසෙසර් යොදා ගනිමින් නිපද වූ පරිගණක හතරවන පරම්පරාවේ පරිගණක ලෙස නම් කෙරේ. අපි ඊළඟට බලමු හතරවන පරම්පරාවේ පරිගණක සඳහා උදාහරණ කිහිපයක්. IBM PC පරිගණකය සහ Apple II පරිගණකය හතරවන පරම්පරාවේ පරිගණක සඳහා උදාහරණ වේ. අපි ඊළඟට කතා කිරීමට බලාපොරොත්තු වන්නේ පස්වන පරම්පරාවේ පරිගණක පිළිබඳ. 1989 සිට මේ අද දක්වා කාලය පස්වන පරම්පරාවට අයත් වනවා. ULSI ultra large scale integration තාක්ෂණය සහිත නිපදවන ලද අනුකල්ප පරිපථ යොදාගෙන පස්වන පරම්පරාවේ පරිගණක නිපදවීම සිදු කරනු
ලැබූ අතර ට්‍රාන්සිස්ටර් මිලියන ගණනක් යොදාගෙන නිපදවන ලද අනුකල්ප පරිපථ ULSI ලෙස හඳුන්වයි. වර්තමානයේ භාවිතා වන ඩෙස්ක්ටොප් පරිගණක, ලැප්ටොප් පරිගණක, නෝට්බුක් පස්වන පරම්පරාවට අයත් වෙනවා. මීට අමතරව වැඩි දියුණු වූ චිත්‍රක අතුරු මුහුණක් සහිත මෙහෙයුම් පද්ධති, අන්තර්ජාල හා බහුමාධ්‍ය යෙදූ කෘත්‍රිම බුද්ධිය ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මත පදනම් වී ඇති හඬ ගැන්වීම වොයිස් රෙකග්නිෂන් තාක්ෂණය, කැරක්ටර් රෙකග්නිෂන් තාක්ෂණය, ටෙක්ස්ට් රෙකග්නිෂන් වැනි තාක්ෂණ හඳුනාගේ මෙම පරිගණක සඳහා යොදා ගනු ලැබූ අතර hand writing recognition තාක්ෂණයේද පස්වන පරම්පරාවේ පරිගණක සඳහා යොදා ගනු ලැබූ අතර IBM notebooks, Pentium PC පරිගණක, Sun workstation පරිගණක පස්වන පරම්පරාවේ පරිගණක ලෙස හඳුන්වනු ලැබේ. ඊට අමතරව පස්වන පරම්පරාවේ පරිගණක විශාල ධාරිතාවක් සහිත දොඩ තැටි හා රැගෙන යා හැකි ප්‍රකාශ තැටි භාවිතා කිරීමක්ද සිදුවේ. පරිගණක පරම්පරාව පිළිබඳ කොටස මෙතනින් නිමවට පත් කරනවා. අපි නැවත දිනක අලුත් කොටසකින් හමු වෙමු. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.